මාතෘකාව ලියන්න. මාතෘකාව ලියන්න. මාතෘකාව ලියන්න. ජලගෝලය. 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 ඒ යටතේ ලියන්න. සමස්ත පෘථුවියේ 70%ක් පමණ ජලයෙන් වැසී ඇත. පෘථුවියෙන් 70% පමණ ජලයෙන් තමයි වැහිලා තියෙන්නේ. ඒකට නිල් පාට තියෙන්නේ එර්ත් එක. එයින් 97%ක් පමණ කරදිය ජලය වේ. ඒ කියන්නේ අපිට බොන්න ගන්න බෑ. මුහුදු වතුර තමයි වැඩිපුර තියෙන්නේ. වෙනම තරුවක් දාලා 3% පමණ ආසන්න වශයෙන් මිරිදිය වේ. එයින්ද විශාල ප්‍රමාණයක් ද්‍රවාසන්නේ කියන්නේ උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ ද්‍රවාසන්නේ ග්ලැසියර සහ අයිස් ලෙස පවතී. ගොඩක්ම තියෙන වතුර බොන්න බෑ කරදිය. මිරිදිය තියෙනවගෙනුත් ගොඩාක් තියෙන ද්‍රවාසන්නේ අයිස් විදිහට නැත්නම් ග්ලැසියර විදිහට බොන්න පුළුවන් ප්‍රමාණය ගොඩක්ම අඩුයි. සමස්ත පෘථිවියෙන් 70%ක් තියෙන ජලය ඒහින් තමයි පෘථිවිය නිල් පාට තියෙන ලස්සනට. එකෙන් 97ක් විතර කරදිය. ඒ කියන්නේ බොන්න බෑ මුහුදු වතුර. 3%ක් වගේ තමයි මිරිදිය තියෙන්නේ. ඒ 3% උත් අර ද්‍රවවල උත්තර ද්‍රවයේ දක්ෂිණ ද්‍රවයේ තමයි මේ ග්ලැසියර අයිස් විදියට තියෙන්නේ. එතකොට මේ බොන්න පුළුවන් මිරිදිය වතුර තියෙන ඉතාම අඩු ප්‍රමාණයක්. තමයි මේ බීමට සුසු වෙලා තියෙන්නේ. වෙනම සරුවක් දාලා ලියන්න. මිනිසාට පරිභෝජනයට සුසු ජලයේ පවතින්නේ 0.01 පමණ ප්‍රේෂතයකි. 0.01 ප්‍රේෂත ලකුණ. 0.01 ප්‍රේෂත ලකුණ. ඒතර ඉතාම අඩු ප්‍රමාණයක් තියෙන. ඒ හින්දා පරිස්සම් කරලා පාවිච්චි කරන්න. ඊළඟට ජල දූෂණය. ජලය කියන්නේ පෘථිවියේ ජීවයේ පැවැත්මට ඕන අත්‍යවශ්‍ය සාධකයක්. ජලය ඕනේ ජෛව රසායනික ප්‍රතික්‍රියා. කියන්නේ ඇඟ ඇතුළු වෙන රියැක්ෂන්ස් වලට ඕනේ. ඒ ප්‍රතික්‍රියාවලදී ද්‍රාවකයක් විදිහට වැඩ කරනවා ජලය. මේවා බයෝ වලත් මේ සිලබස් එකේ තිබ්බා. ද්‍රාවකයක් විදිහට එහෙම ජලය වැදගත් කියලා. දැන් නිව් සිලබස් එකේ තියෙද්ද දන්නේ අපේ සිලබස් එකේ තිබ්බා. එසේම ජලයේ ස්වභාවික පාරිසරික ප්‍රතික්‍රියා සඳහා ද්‍රාවකයේ ලෙස ක්‍රියා කරනවා. මෙසේ ජෛව පාරිසරික ප්‍රතික්‍රියා සඳහා ද්‍රාවක ලෙස ක්‍රියා කරුණේ ජල අණුවේ අපූර්ව ලක්ෂණ හේතුවෙනි. ජල අණුවේ ජ්‍යාමිතික හැඩය සැලකුවාම එක කෝණික හැඩයක් තියෙන්නේ. ඒකේ මේ කෝණය 104.5ක් වෙනවා. ඒ කෝණයගේ මතක තියාගන්න. මේකේ OH බන්ධන ද්‍රවීයයි. මේකට ද්විධ ගූර්ණයක් තියෙයි. මේකේ තියෙන ද්‍රවීයතාවය 2/1.85ක් වෙනවා. මේ නම් මතක තියාගන්න අවශ්‍ය නැහැ. ජල අණුව ප්‍රබල ද්‍රවීයයි. ඔයාලා දන්නවා ජල අණු අතර තියෙන හයිඩ්‍රජන් බන්ධන. ජල අණු අතර තියෙන හයිඩ්‍රජන් බන්ධන. එම හයිඩ්‍රජන් බන්ධන තියෙන්නේ ජලයේ සාමාන්‍යයෙන් තියෙන්නේ ද්‍රවයක් විදිහට ලික්විඩයක් විදිහට. ජලයේ මේ ප්‍රබල ද්‍රවීයතාවය නිසා
බොහෝ ද්‍රවීය සංයෝග ජලයේ දිය වෙනවා. ඔයාලා දන්නවා ද්‍රවීය වගේ දිය වෙන්නේ තවත් ද්‍රවීය එකක්මයි. එනම් ජලයේ ද්‍රවීය සංයෝග සඳහා හොඳ ද්‍රාවකයක්. අපි පරිසරයේ ඇති බොහෝ ස්වභාවික සංයෝග ද්‍රවීය වෙනවා. එසේම ජෛව රසායනික ක්‍රියාවලිය සඳහා දායක වන බොහෝ සංයෝග ද්‍රව්‍ය වෙනවා. මේ හේතුවෙන් ජලය ජෛව රසායනික සහ පාරිසරික ක්‍රියාවලිය සඳහා ද්‍රාවකයක් විදිහට වැඩ කරනවා. මේ හේතුවෙන් පරිසර රසායනික විද්‍යාවේදී ජලය පාරිසරික ද්‍රවීය ද්‍රාවකය කියලා හඳුන්වනවා. ඒ වගේ පොයින්ට් මේ ස්ටෙම් වලට එන්න පුළුවන්. ජලය පාරිසරික ද්‍රවීය ද්‍රාවකය කියලා හඳුන්වනවා. ජලය මෙසේ ද්‍රවීය සංයෝග සඳහා හොඳ ද්‍රාවකයක් ලෙස ක්‍රියා කිරීමේ අහිතකර ලක්ෂණක් තියෙනවා. එනම් විවිධ අහිතකර ද්‍රවීය සංයෝග ජලය හොඳින් දිය වී ජලය ශීඝ්‍රයෙන් දූෂණයට ලක් වෙන්න පුළුවන්. අහිතකර දේවලුත් මේ ද්‍රවීයයි නම් ජලයේ දිය වෙලා ජලය දූෂණය වෙන්න පුළුවන්. ඒක අවුලක්. ඒකට ද්‍රවීයතාව නිසාම තමයි ඒක වෙන්නේ. ඒ විදිහට විවිධ සංයෝග ජලයේ ද්‍රාවණය වෙලා ජලය අදාළ කාර්ය සඳහා සුදුසු නොවීම. විවිධ සංයෝග ජලයේ ද්‍රාවණය වී ජලය අදාළ කාර්ය සඳහා සුදුසු නොවීම තමයි ජලයේ දූෂණය කියන්නේ. ජල දූෂණය ජලය යොදා ගන්නා කාර්ය අනුව වෙනස් වේ. උදාහරණයක් විදිහට බීමට සුදුසු නොවන ආකාරයට දූෂණය වූ ජලය කෘෂිකර්මාන්තය සඳහා උදාහරණයක් ලෙස බීමට සුදුසු නොවන ආකාරයට දූෂණ වූ ජලය කෘෂිකර්මාන්තය සඳහා දූෂණය නො වූ ජලය ලෙස සැලකිය හැකි අවස්ථා ඇත. ඒ කියන්නේ බොන්න හොඳ නැතුණාට වතුර මේ ඒ වතුර මේ කෘෂිකර්මාන්තයට වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ කාර්ය නැත්තම් භාවිතයන තමයි වෙනස් වෙන්නේ. අපි එහෙම කරනවනේ. ඒ කියන්නේ බොන්න ගන්න නැති වතුර රෙදි හොදන්න කෘෂිකර්මාන්තයට වගේ ගන්නවා. ඒක සාමාන්‍ය දැනුම, common sense. උදාහරණයක් ලෙස බීමට සුදුසු නොවන ආකාරයට දූෂණ වූ ජලය කෘෂිකර්මාන්ත සඳහා දූෂණය නො වූ ජල ලෙස සැලකන්න පුළුවන්. එසේම කාර්මික ආහාර සැකසීම සඳහා සුදුසු නොවන ආකාරයට ශුද්ධ ජීන් මගින් දූෂිත වූ ජලය හුමාලය ලබා ගැනීම සඳහා සුදුසු වේ. ජලයේ ප්‍රබල ද්‍රවීය ද්‍රාවකයක් වුවත් නිර්ද්‍රවීය සංයෝගද ජලයේ සුළු වශයෙන් දිය වෙනවා. මෙවැනි සමහර නිර්ද්‍රවීය සංයෝග ඉතා විෂ සහිත වන අතර අංශු මාත්‍ර ප්‍රමාණ වලින් ද්‍රාවණය වුවද ඒ ප්‍රමාණය අහිතකර අවම මට්ටමට වඩා ඉහළයි. ඒ කියන්නේ නිර්ද්‍රවීයවත් චුට්ටක් දිය වෙන්න පුළුවන්. ඒ දිය වෙන චුට්ටත් මේ විෂය එකක් නම් ඒක ඇති අපිට හානියක් කරන්න. උදාහරණයක් විදිහට ඉතා ප්‍රබල පිළිකාකාරයක් වන බෙන්සීන් වල ජල ද්‍රව්‍යතාව මිලියනට කොටස් ඒ කියන්නේ ppm 1880ක් වෙනවා. එහෙත් බීමට ගන්නා ජල පරාමිතිය අගය අනුව බොන ජලයේ බෙන්සීන් තිබිය හැකි උපරිම අගය බිලියනය කොටස් 5කි. එනම් බෙන්සීන් වල ජල ද්‍රව්‍යතාව අදාළ අවම අගයට වඩා 3,50,000 වාරයක් ඉහළ අගයක්. මේ අනුව අපිට නිගමනය කරන්න පුළුවන් ද්‍රව්‍ය මෙන්ම නිර්ද්‍රවීය සංයෝගද ජලයේ ද්‍රාවණය වීමෙන් ජලය දූෂණයට ලක් වෙනවා. එසේම සම්පූර්ණයෙන්ම නිර්ද්‍රවීය අණුවක් වන ඔක්සිජන් අණුවද සුළු වශයෙන් ජලයේ ද්‍රාවණය වෙනවා. 8 ppm වගේ ප්‍රමාණයක්. මේ ඉතා සුළු වශයෙන් ජලයේ දිය වූ ඔක්සිජන් සියලු ජලජ ජීවී ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. සියලු ජෛව ක්‍රියාවලිය සිදු වනුයේ මෙසේ සුළු වෙන් ජලයේ ද්‍රාවණය වූ ඔක්සිජන් හින්දා. මොකෝ මාළු එහෙම ඔය වතුරේ දිය වෙච්ච ඔක්සිජන් තමයි ගන්න යාලා. ඊළඟට තියෙනවා ජල චක්‍රය හා ජල දූෂණය. මේ පහළ රූපයක් වෙන්නත් තියෙයි. ඒ රූපේ තියෙන පාරිසරික ජල චක්‍රය. මෙහිදී ජලයේ විවිධ ආකාරයේ කොටස් අතර හුවමාරු වෙනවා. ජල චක්‍රයේ සියලුම අවස්ථාවලදී ජලයේ දූෂණය වෙනවා. ඒ කියන්නේ වාෂ්ප විදියට තිබ්බත්, අයිස් විදියට තිබ්බත් ඒ කොයි අවස්ථාවෙත් දූෂණය වෙනවා. ජල චක්‍රයේ අඩුම දූෂිත ජලය වන්නේ වායුගෝලීය ජලයයි. වලාකුළු, ජල වාෂ්ප, මීදුම, තුහින, වර්ෂා ජලය. ඒවා තමයි වායුගෝලීය ජලය කියන්නේ. ජල වාෂ්ප, මීදුම, තුහින, වර්ෂා ජලය ඒවා තමයි වායුගෝලීය ජලය කියන්නේ. වායුගෝලීය ජලය එක්වනුයේ භෞමික ජලය
වාෂ්පීකරණයට ලක් වෙලා ජලය වාෂ්පීකරණය වෙලා තමයි වායු ගෝලයට එක් වෙන්නේ. ඒව දන්නවා පොඩි පන්ති වල ඉගෙන ගන්නවා. ජලයේ ද්‍රාවණය වී ඇති බොහෝ ද්‍රවීය සංයෝග ලවණ ආදිය ද්‍රවීය සංයෝග වල තාපාංක ඉහළයක් ගන්නා බැවින් එම සංයෝග ජලයේ වාෂ්පීකරණයත් සමග වායු ගෝලයට ගමන් කරන්නේ නැහැ. මේ හේතුවෙන් වාෂ්පීකරණය මගින් වායු ගෝලයට එක්වන ජලය පරිසරයේ ඇති පිරිසිදුම හා අවම දූෂණයට ලක් වූ ජලයයි. වතුර දිය වෙලා තියෙන්න පුළුවන් අහිතකර දේවල්. එතකොට ඒවා වාෂ්පීකරණයෙන් වායු කලාපයට යන්නේ නැහැ. ඒවා ජලය ඇස්සම තියෙන නිසා අර වායු කලාපයට යන මේ ජල වාෂ්ප ඉතාම පිරිසිදුයි. ඒවා දූෂණය වෙලා තියෙන්නේ අඩුම වශයෙන්. කෙසේ වෙතත් වාෂ්පශීලී ද්‍රවීය සංයෝග වායු ගෝලයේදී ජලයේ දිය වේ. H2S, ඇමෝනියා, NO2 එසේම ප්‍රකාශ රසායනික ක්‍රියාවලිය හේතුවෙන් වායු ගෝලයේ නිපදවන විවිධ රසායනික සංයෝගද වායු ගෝලීය ජලයේ ද්‍රවණය වෙනවා. NO2, SO2, සල්ෆියුරික්, නයිට්‍රික්, ඇමෝනියම් නයිට්‍රේට් වගේ ඒවා. මේ වතුර වාෂ්පීකරණය වෙනවා. ගස්වල තියෙන වතුර උත්ස්වේදනය වෙනවා. එසේ වැස්ස වර්ෂාව විදිහට වෙනවා වර්ෂණය. වතුර මෙහෙම ගලා යනවා. පස ඇතුලේ පාංශු ජලය තියෙයි. එසේම වායු ගෝලයේ පවතින ඉතා කුඩා අවලම්බිත අංශ දූවිලි, පරාග, බැක්ටීරියා ආදිය වායු ගෝලීය ජලය සමග එක් වී වායු ගෝලීය ජලයේ දූෂණයට ලක් වේ. දූවිලි වලින්, පරාග වලින්, බැක්ටීරියා වලින් තමයි වායු ගෝලයේ තියෙන ජලය දූෂණය වෙන්නේ. මේ වායු ගෝලීය ජලය වර්ෂණය වර්ෂාව වෙන්න පුළුවන්, හිම වෙන්න පුළුවන්, තුහින මීදුම අයිස්කඩ වර්ෂාව වෙන්න පුළුවන්. ලෙස පෘථිවි පෘෂ්ඨයට ළඟා වෙනවා. මෙලෙස පෘථිවි පෘෂ්ඨයට ළඟා වන ජලයෙන් කොටසක් පෘථිවි පෘෂ්ඨය හරහා ගලා යාම හේතුවෙන් තවදුරටත් දූෂණයට ලක් වෙනවා. ඛනිජ ද්‍රව්‍ය දි รา පත් වීමෙන් සෑදෙන ලවණ, බැරලෝහ ලවණ, පස්සේ ඇති විවිධ ලවණ වර්ග මිනිසා විසින් නිපදවා පරිසරයට එක් කරන ලද විවිධ රසායනික ද්‍රව්‍ය, පොහොර, කාර්බනික රසායනික ද්‍රව්‍ය, කෘෂි රසායනික ද්‍රව්‍ය ආදිය ජලයේ දිය වෙලා ජලය තවදුරටත් ද්‍රාවණයට ලක් වෙනවා. වර්ෂණය මගින් පෘථිවි පෘෂ්ඨයට ළඟා වූ ජලයෙන් කොටසක් පෘථිවියේ පාෂාණ ස්තර හරහා පෘථිවි අභ්‍යන්තරයට ගමන් කරනවා. ඒක තමයි ග්‍රවුන්ඩ් වෝටර් කියන්නේ, භූගත ජලය කියන්නේ. මෙලෙස ජලය පස්සේ කන්ජි ස්තර හා පාෂාණ ස්තර හරහා ගමන් කිරීමේදී මේ ස්තර විකාදනයට ලක් වීමෙන් විවිධ කන්ජ ලවණ වර්ග ජලයට එක් වී පෘථිවි අභ්‍යන්තර ජලයද දූෂණයට ලක් වෙනවා. මේ රූපයේ කතන්දර ඔක්කොම වගේ පෙන්ලා තියෙයි. ජල චක්‍රය. ඊළඟට තියෙයි ජල තත්ත්ව පරාමිති. water quality parameters. අප මීට පෙර සඳහන් කළ පරිදි ද්‍රවීය මෙන්ම නිර්ද්‍රවීය බොහෝ දේ අඩු වැඩි වශයෙන් ජලයේ ද්‍රාවණය වේ. සමහර දා ඉතා විශාල වශයෙන් ද්‍රාවණය වුවද අහිතකර නැත. සමහර දා ඉතා කුඩා ප්‍රමාණයක් ද්‍රාවණය වුවද විෂයි, බැරලෝහ අයන වගේ වුවා. මේ හේතු නිසා ජලයේ අදාළ ප්‍රයෝජනයට ගන්නා කාර්ය සඳහා යෝග්‍යතාව මැන බැලීම සඳහා ජලයේ ද්‍රාවණය වී සහ ද්‍රාවණය නොවී පවතින ද්‍රව්‍ය සඳහා උපරිම අවම මට්ටම් හෝ පරාස තීරණය කර ඇත. මේවා ජල තත්ත්ව පරාමිති වෙනවා. පානීය ජලයේ රසායනික පරාමිති හා අපජලය බැහැර කිරීම සඳහා වන පරාමිති ලෙස විවිධ රටවල් සහ අන්තර්ජාතික ආයතන විසින් ප්‍රකාශයට පත් කර ඇත. මේ පරාමිති අදාළ සීමා වලින් ඉවතට ගිය විට ජලය අදාළ කාර්ය සඳහා සුදුසු නොවේ යයි සලකනු ලබනවා. ඒ රේන්ජ් වලින් පිට ගියොත් ඒ ජලය කාර්යයට සුදුසු වෙන්නේ නැහැ. පහත වගුවේ දක්වන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාවේ ගෙදර දොර පරිහරණයට සුදුසු ජලයේ තිබිය යුතු උපරිම අගය හෝ පරාස වේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද ගෙදර දොර පරිහරණයට සුදුසු ජලයේ තිබිය යුතු උපරිම අගය හෝ පරාස. වර්ණය කියන එක මේ හේසයිල් කියන ඒකෙන් 15ක් වෙන්න ඕනේ. ආවිලිතාව 2ක් වෙන්න ඕනේ. මේ වර්ණයේ හේසල් ඒකෙන් 15ක් වෙන්න ඕනේ. ආවිලිතාව
NTU කියන එකෙන් දෙකක් වෙන්න ඕනේ. pH අගේ මෙන්න මේ රේන්ජ් එකේ තිබ්බොත් තමයි ගෙදර දොර පාවිච්චියට හොඳ. 6.5යි 8.5යි. මේ වැලියුස් වල මත තියාගන්න. ඊළඟට COD අගේ රසායනික ඔක්සිජන් ඉල්ලුම ඒක වෙනවා ලීටරයට මිලිග්‍රෑම් වලින් 10ක් COD. ඊට පස්සේ පූර්ණ ද්‍රාවිත ඝන ද්‍රව්‍ය කියන එක 500ක් වෙනවා. ජලයේ කඨිනත්වය 250ක් වෙනවා. මුළු පොස්පේට් ප්‍රමාණය 2ක්, ආසනික් ප්‍රමාණය 0.01ක්, කැඩ්මියම් මෙච්චරක් තියෙන්න ඕනේ, ලෙඩ් මෙච්චරක්, මර්කරි මෙච්චරක්. අපජල තත්ත්ව පරාමිති. අපජල තත්ත්ව පරාමිති කිහිපයක් ඉතා කෙටියෙන් සලකා බලමු. pH අගය. pH කියන්නේ potential of hydrogen. ඒ කියන්නේ හයිඩ්‍රජන් විභවය. pH කියන මම ඉස්සරහදී කරනවා. මම තමයි pH කරේ නැන්නේ, KSP කරා, KD පාඩම් කළා. pH පරිමාණය යනු ද්‍රාවණයේ ආම්ලිකතාව හෝ බාෂ්මිකතාව ප්‍රකාශනය කරන පරිමාණයක්. එතකොට pH වැඩි නම් H+ අඩුයි. ඒක තමයි දැනට මම ඔයාලට දෙන අයිඩියා එක. pH අගය ලෙස දැක්වෙනුයේ ද්‍රාවණයක හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය ඍණ ලඝු අගයක් ලෙස ප්‍රකාශ කළ විටය. ද්‍රාවණයක pH අගය නිරීක්ෂණය කිරීමට ක්‍රම කිහිපයක් ඇත. අනුමාපනයක් හෝ වෙනත් ක්‍රමයක් මගින් ද්‍රාවණයේ H+ සාන්ද්‍රණය නිර්ණය කරලා ඒකේ ඍණ ලඝු අගය මැනීමෙන් pH අගය හොයන්න පුළුවන්. pH අගය H+ එක්කනේ සම්බන්ධ වෙන්නේ. එතකොට අනුමාපනයකින් H+ සාන්ද්‍රණයේ ද්‍රාවණය හෙව්වොත් අපිට pH හොයන්න පුළුවන්. pH සම්බන්ධ වෙන H+ එක්ක ද්‍රාවණයේ H+ සාන්ද්‍රණය දන්නවනම් අර සමීකරණයක් තියෙයි, ඒකෙන් pH හොයන්න පුළුවන්. pH දර්ශක භාවිතයෙන්. එනම් ද්‍රාවණයේ H+ අයන සාන්ද්‍රණයට අනුව වර්ණ වෙනස් වන මේ දර්ශක දාන්න පුළුවන්. එතකොට මෙහිදී අදාළ pH පත්‍රයේ ද්‍රාවණයේ පොඟවා ලැබෙන වර්ණය සම්මත pH වර්ණ පරිමාණය හා ගැළපීමෙන් දල pH එකක් ගන්න පුළුවන්. ඊට අමතරව pH මීටරයක්. මෙහිදී ජලයේ H+ අයන සාන්ද්‍රණය සමග විභවය වෙනස් වන විශේෂ ඉලෙක්ට්‍රෝඩයක විභවය සම්මත ඉලෙක්ට්‍රෝඩයක සිල්වර් ඉලෙක්ට්‍රෝඩයක විභවයට සාපේක්ෂව මෙන එමගින්ද විවිධ ජලීය ද්‍රාවණවල pH අගය ඍජුවම අපිට හොයන්න පුළුවන්. පහ සඳහන් වන්නේ අපිට එදිනදා ජීවිතයේදී හමු වෙන ජලීය ද්‍රාවණ කිහිපයක pH අගය. මේ බැටරි අම්ල හැම වල pH අගය 0.1 අතර තියෙන්නේ ආමාශික විෂ. HCl එහෙම තියෙන එකේ pH අගය pH 1යි H+ අතර ප්‍රතිලෝමයිනේ. pH අගය මේ එකක් වගේ තමයි ආමාශික විෂ HCl එහෙම තියෙන්නේ. පැණි බීම වල 2යි 3යි අතර, ඇපල් විෂ වල 3යි 4යි අතර, ඊට පස්සේ අම්ල වැසි වල 4යි 5යි අතර, කෝපි තක්කලි වල 5ක් වගේ pH අගය, සංශුද්ධ වැසි වල 5යි 6යි අතර, කිරි වල 6ක්, ඊට පස්සේ ලේ වල 7කට වඩා ටිකක් වැඩි, සංශුද්ධ ජලයේ 7යි. ඒ උදාසීනයිනේ. pH 7යි කියන්නේ උදාසීනයි. ඊළඟට සබන් වල 9ක්, බේකින් සෝඩා වලත් 9කට ආසන්න ගණන්. සේදුම් කාරකය කියන්නේ මේ රෙදි හොදන්න ගන්න කුඩු වගේ 10යි 11යි අතර, විරංජක වල 13ට කිට්ටුයි, අපනල පිරිසිදු කාරක වල 13යි 14යි අතර. වාතයේ තියෙන CO2 SO2 වගේ දිය වුණාම මේ ජලයේ pH අගය වෙනස් වෙනවා. එතකොට මේ ජලයේ ආම්ලිකතාවක් තියෙන ඒක උදාසීන කරන්න අපිට ඩොලොමයිට් වගේ සංයෝග පාවිච්චි කරන්න පුළුවන්. ඩොලොමයිට් කියන්නේ කැල්සියම් කාබනේට් තිතක් මැග්නීසියම් කාබනේට් කියන සංයෝගය. ඊළඟට කන්ඩක්ටිවිටි සන්නායකතාව ගැන කතා කරන්න තියෙන ජලයේ ජලීය ද්‍රාවණයක සන්නායකතාව යනු ඒ ජලීය මාධ්‍යමයින් විද්‍යුත් සන්නායන කිරීමේ හැකියාව පිළිබඳව මේ සඳහා ජලයේ නිදහස් අයන තියෙන්න ඕනේ. පිරිසිදු ජලයේ සන්නායකතාව ඉතා අඩුයි. ඒ පිරිසිදු වෙන්නේ එතකොට ඒක H+O- විතරයි. ඒ වගේ සාන්ද්‍රණය එක වැඩි කිරීම 10 7ක් වගේ වෙන්නේ.
H+ වල සාන්ද්‍රණයත් එච්චරයි. OH- වලත් එක වැඩිකම 10%ක්ම තමයි. ජලයේ සන්නායකතාවට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ජලයේ දිය වෙලා තියෙන ලවණ ප්‍රමාණයයි. ලවණ ජලයේ දිය වුණාම ඒ ලවණ අදාළ කැටායන හා එනායන බවට වෙන් වෙලා සජලනය වූ අයන ලෙස පවතින්නේ. මේ අයන වලට ජලයේ ඔබමුව ගමන් කළ හැකි බැවින් විභවාන්තරයක් යෙදුවහම ඉලෙක්ට්‍රෝඩයට ගමන් කිරීම මගින් සන්නායකතාව ඇති කරයි. පිරිසිදු ජලයේ සන්නායකතාව අඩු වුණාට ලවණ දිය වුණාම ඒකේ සන්නායකතාව වැඩි. සරල කරුණු. සන්නායකතාව සඳහා ජලයේ ද්‍රාවණය වන අකාබනික ලවණ ජලයේදී අයන බවට විഘටනය විය හැකි කාබනික ලවණ හා සංයෝග කාබනික අම්ල භස්ම ආදිය දායක වෙනවා. ජලයේ හොඳින් දිය වන එහෙත් අයන බවට විඝටනය නොවන ග්ලූකෝස් සුක්‍රෝස් වගේ කාබනික සංයෝග වලින් ජලයේ සන්නායකතාවට දක්වන දායකත්වය ගොඩක් අඩුයි. සන්නායකතාව මයින්න සන්නායකතා මානය කියන එක පාවිච්චි කරනවා. කන්ඩක්ටිවිටි මීටර් සෙන්ටිමීටරයට සීමන්ස් තමයි ඒකේ වෙන්නේ. අපි ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි වලත් මේ කතා කරා සන්නායකතාව ගැන. බොහෝ ජලීය ද්‍රාවණ වල මේ අගේ කුඩා අගයක් හින්දා සෙන්ටිමීටරයට මයික්‍රෝ සීමන්ස් තමයි අපි ගොඩක් පාවිච්චි කරන එකේ වෙන්නේ. අපි පාවිච්චි කරන එක එක ද්‍රාවණ වල සන්නායකතාව දීලා තියෙයි. ඊට අමතරව සන්නායකතාව එකයට ප්‍රතිරෝධයට සමාන වෙනවා. සන්නායකතාව එකයට ප්‍රතිරෝධයට සමාන වෙනවා. ඒ අපි ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි වලදී සාකච්ඡා කළා. ඊට අමතරව සන්නායකතාවේ සන්නායකතාව කියන්නේ එකයට ප්‍රතිරෝධකතාව හොඳේ. සන්නයනතාව තමයි එකට ප්‍රතිරෝධය වෙන්නේ. මම එක ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි වලදී කිව්වා මට දැන් කියද්දි පැටලුණා. සන්නායකතාව කියන්නේ එකයට ප්‍රතිරෝධකතාව. සන්නායකතාව කියන්නේ එකට ප්‍රතිරෝධකතාව. සන්නයනතාව කියන්නේ එකට ප්‍රතිරෝධය. ඒතකොට සන්නයනතාවයේ එක තමයි ඕමයට නැත්තම් සීමන්ස් වෙන්නේ. සන්නායකතාවයේ කියන්නේ එකට ප්‍රතිරෝධකතාව. ඒකේ මම දැන් කිව්වා. මීටරයට සීමන්ස් වගේ තමයි මේ සන්නායකතාවයේ එක. සන්නායකතාව කියන්නේ ප්‍රතිරෝධකතාවයේ පරස්පරයි. ඊළඟට සන්නායකතාව මේ රඳා පවතින සාධක කීපයක් තියේ. අයනවල සාන්ද්‍රණය, ඔක්සිකරණ අවස්ථාව, අයනවල සචලතාව, ජලයේ උෂ්ණත්වය වගේ මත රඳා පවතිනවා. ඊළඟට ආවිලතාව පිරිසිදු ජලයේ පූර්ණ පාරදර්ශී බවකින් යුක්තයි. හොඳට ආලෝකය ගමන් කරනවා. එනම් ජලයේ තුලින් කිසිදු බාධාකින් තොරව ආලෝකය ගමන් කරන්න පුළුවන්. ඒත් ජලයට යම් යම් ද්‍රව්‍ය එකතු වීම හින්දා ජලයේ පාරදර්ශීතාව අඩු වෙලා අපැහැදිලි විදිහට දිස් වෙනවා. මේ විදිහට ජලයේ පාරදර්ශීතාව අඩු වෙන එකට තමයි ආවිලතාව කියන්නේ. ආවිලතාව අපැහැදිලි බවක් කියලා කියන්නේ අර SPD පාඩමේදී අපි ගොඩක් වෙලාවට කියන්නේ. ආවිලතාව ඇති වුණේ ජලයේ ද්‍රාවණය නොවූ අවලම්බිත අංශුවේ නම් ගුරුත්වය මගින් තැන්පත් නොවන සියුම් අංශු පැවතීම හේතුවෙන්. චූටි චූටි පාටිකල්ස් වලින් තමයි මේ ආවිලතාව කියන එක ඇති වෙන්නේ. මේ කුඩා අංශු පැවතීම හේතුවෙන් ජලය තුලින් ගමන් කරන ආලෝකය ප්‍රකිරණයට ලක් වෙනවා. මේ විට ජල සාම්පලය වලාකුළක්සේ අපැහැදිලි බවක් ඇති වෙනවා. තිමිර පටලක්සේ දිස් වෙනවා. මෙසේ අවලම්බිත අංශු පැවතීම ජල දූෂණයේ එක් දෘශ්‍යමාන අවස්ථාවකි. ඒ කියන්නේ එහෙම අවලම්බිතයක් වෙදී කියන්නේ ඒවා දූෂණය වෙලා පාවිච්චි කරන්න බෑ. එසේම ජලයේ ඉතා සියුම් කල්ල අංශු පැවතීමද ආවිලතාවට හේතු වෙයි. අර කිරිසල් පැහැදිලිත් මේ වගේ ආවිලතාවනේ. එතකොට මේ ජලය දූෂණය වෙලා. ජලයේ ආවිලතාවට හේතු වන අවලම්බිත අංශු වනේ සියුම් මැටි අංශු, ඉතා කුඩා කාබනික හෝ අකාබනික අංශු, ඒකසෛලික ජීවීන්ගේ කොලනි සහ ඉතා සියුම් බහු අවයවික අංශු ආදියයි. ජලයේ ආවිලතාව මැනීම සඳහා ආලෝක කදම්බයක් ජලය තුලින් කොපමණ ප්‍රකිරණය වෙනවාද යන්න හෝ සම්ප්‍රේෂණය වෙනවාද යන්න මැනීම මගින් සිදු කරයි. මෙහිදී ද්‍රාවණයේ ආලෝකයේ ප්‍රකිරණය වන ප්‍රමාණය දන්නා ආවිලතාවක් ඇති ද්‍රාවණයක එම ආලෝකයේ ප්‍රකිරණය වන ප්‍රමාණය සමග සංසන්දනය කර ආවිලතාව මනිනවා. ආවිලතාව මනින ඒකේ NTU අර මේ graph එකේ තිබ්බේ. graph එකනේ මේ table එකේ තිබ්බ ප්‍රස්තාව මේ වගුවක සම්මත ආවිලතාව ඇති ද්‍රාවණ කිහිපයක NTU අගය පහත රූපයෙන් දැක්වෙනවලු.
මේ 4000 වගේ එම කියන්නේ ලොකු වගේ NTU ඒකට ගොඩාක් අපැහැදිලි. වලාකුළක් ඔය ස්වභාවය මේ NTU වගේ අඩුයි කියන්නේ ටිකක් පැහැදිලි ගතිය වැඩි. ජලයේ කඨිනත්වය කියන්නේ කිවුල් කිවුල් ගතිය. ඔය අනුරාධපුරේ එතකොට පොළොන්නරුවේ පැත්තේ මේ වතුර වල මේ ඔය කිවුල් ගතිය තියෙයි. යාපනයේ පැත්තේ වතුර වල මම මේ ප්‍රදේශ කීපයක් විතර කිව්වේ. තව ප්‍රදේශවල මේ ජලයේ කිවුල් ගතිය තියෙයි. ජලයේ කඨිනත්වය තියෙයි. ඒකට හේතු වෙන්නේ මොනවද? කැල්සියම් සහ මැග්නීසියම් අයන තමයි මේන්ලි කඨිනත්වයට හේතු වෙන්නේ. කඨිනත්වයට ආකාර දෙකක් තියෙයි. ස්ථිර කඨිනත්වය සහ తాවකාලික කඨිනත්වය කියලා. එතකොට මේ අර වතුර රත් කරපුවාම ওই කඨින ගතිය ටිකක් අඩු වෙනවා. ඔබ වියලි කලාපයේ ජීවත් වන්නකද නැතොත් ඒ ප්‍රදේශයට ගිය විට ලිඳකින් හෝ ජල මූලාශ්‍රයකින් ජලය පාලනය කර තිබේද? මම අර කිව්වා තාම. ඔබ පානය කළ ජලයේ රසය සිහියට නගන්න. ඒ ජලය යම් කිවුල් රසයකින් යුක්ත බව ඔබට මතක ඇත. එසේම මේ ජලය ස්නානය කළ විට හිසකෙස් ඇලෙන ස්වභාවයකට හා රළු ගතියකට හැරවෙන ආකාරය නිරීක්ෂණය කරන්නට ඇත. කොණ්ඩෙන් පීරන්න බෑ මේ කිවුල් ජලය නාපුවාම. මෙසේ වන්නේ ඇයි? එසේ කිවුල් රසයක් ලැබෙනුයේ සහ හිසකේ රළු බවක් ඇතිවනුයේ ජලයේ කඨිනත්වය අධික හින්දා. මේකට ප්‍රධානම හේතු වෙන්නේ Ca2+ සහ Mg2+. මේ අනිත් ලෝහ ගොඩක් ජලයේ දිය වෙන්නේ නැති හින්දා තමයි ඒවාගෙන් බලපෑම වෙන එක අපි නොසලකා හරින්නේ. මේවා දිය වෙන අඩුයි. ෆෙරස් අයන Mn2+ Al3+ දිය වෙන අඩුයි. ඒ හින්දා ඒවායි බලපෑම අඩුයි කියලා ගන්නෙ. කැල්සියම් මැග්නීසියම් යම් ප්‍රමාණයකට දිය වෙනවා. ඒ හින්දා තමයි ඒවා කිවුල් ජලයේ වෙලා තියෙන්නේ. ජලයේ කඨිනත්වය අර්ථ දක්වන්නේ ජලයේ සබන් අවක්ෂේප කිරීමේ ධාරිතාව ලෙසයි. ජලයේ කඨිනත්වයට හේතු වන රසායනික විශේෂ වන්නේ ජලයේ දිය වී පවතින බහුසංයුජ ලෝහ කැටායනයි. මේවා නම් Ca2+, Mg2+, Fe2+, Mn2+, Al3+ හෝ වෙනත් ඕනෑම බහුසංයුජ ලෝහ කැටායන වල සමස්ත සාන්ද්‍රණයයි. ස්වභාවිකව ජලයේ වැඩිපුරම පවතින බහුසංයුජ ලෝහ කැටායන වන්නේ Ca2+ සහ Mg2+. මේ නිසා ස්වභාවික ජලයේ කඨිනත්වයට සම්පූර්ණයෙන්ම පාහේ දායක වනුයේ මේ Ca2+ සහ Mg2+ කැටායනයි. එහෙත් ඉතා කලාතුරකින් Mn2+, Fe2+, Al3+ වැනි අයනද කඨිනත්වයට දායක වන අවස්ථා ඇත. සබන් යනු මේද අම්ලවල සෝඩියම් හෝ පොටෑසියම් ලවණ වේ. අපි ඒවා ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි වලදී කරා. සබන් කියන්නේ මේද අම්ල වල සෝඩියම් හෝ පොටෑසියම් ලවණ කියලා. මේ ලවණ වල කාබොක්සිලේට් කාණ්ඩය අදාළ බහුසංයුජ ලෝහ කැටායන සමග සම්බන්ධ වූ විට සෑදෙන මේද අම්ලයේ බහුසංයුජ ලෝහ කැටායන ලවණය ජල ද්‍රව්‍යතාව අඩු බැවින් අවක්ෂේපණයට ලක් වේ. මේ අවක්ෂේපයේ ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා අඩු බැවින් සබන් උඩු මණ්ඩි ලෙස ජලයේ පාවේ. මෙවිට සබන් වල ශෝධන ක්‍රියාව මේ සියලු බහු සංයුජ ලෝහ කැටායන ඉවත් වන තෙක් සිදු නොවේ. එසේම මේ බහු සංයුජ ලෝහ කැටායන හිසකෙස් පෘෂ්ඨයේ ස්වභාවයෙන් ඇති ආරෝපණ සමග සම්බන්ධ වී ඒ ආරෝපණ උදාසීන කරයි. එවිට මින් පෙර පෘෂ්ඨිකාරෝපණ හේතුවෙන් විකර්ෂණය වූ හිසකෙස් ආරෝපණ නැතිවීම නිසා නැවත එකිනෙක එකතු වී ඇලෙන සුළු ස්වභාවයක් ඇති කරයි. ඒ විදිහට තමයි කෙස් වලට එහෙම වෙන්නේ. හිසකෙස් රළු වෙන්නේ ඒ නිසා. මෙහිදී ජලයේ පවතින වෙනත් අනායන Cl- සල්ෆේට් ස්ථිර කඨිනත්වයට කිසිදු සම්බන්ධයක් නැත. ජලයේ කඨිනත්වය ප්‍රකාශ කරන ඒකය වෙනුවේ කැල්සියම් කාබනේට් මිලියන එකට කොටස් ppm කැල්සියම් කාබනේට් විදියට ජලයේ කඨිනත්ව මට්ටම් 5 ආකාරයට වර්ග කරලා තියෙනවා. ඒක දල වර්ගීකරණයලු.
මදක් කඨින ජලය, මධ්‍යස්ථ කඨින ජලය, කඨින ජලය, අධික කඨින ජලය, මෘදු ජලය, මේ කඨින ජලයේ සෞඛ්‍යයට හානිකර නොවේ. සේදීම සඳහා වැඩි සබන් ප්‍රමාණයක් වැයවීම ඒකේ අවාසියක්. මේ කඨින ජලයෙන් මේ මොන හරි රෙද්දක් හොදන්න ගියම ගොඩාක් වතුර යනවා. සබන් එහෙම යන්නේ නැහැ. ගොඩක් හොදන්න ඕනේ. මේකෙන් උයද්දි එහෙම ආහාර මේ එළවලු එහෙම දැඩි වෙනවා. මොකෝ මණ්ඩි හැදෙනවනේ. තව බොයිලේරු වල උණු ජල තාපක වල මේ ශල්ක හැදෙන්න මේ හේතු වෙනවා. ස්වභාවික භූගත ජලයේ සංයුතිය ඊට පසුබිම් වූ භූ විද්‍යාව පාෂාණය තුළ නිදන්න පැවති කාලය භූගත ජලයේ පූර්ව සංයුතිය හා ඇතැම් අවස්ථාවල ගලා යන මාර්ගය මගින් තීරණය වේ. ඊට පස්සේ ටෙම්පරරි හાર્ඩ්නස් తాවකාලික කඨිනත්වය. ජලයේ ඉහත බහුසංයුජ ලෝහ කැටයන් සමග ඒ මුළු සාන්ද්‍රණයට වඩා වැඩිපුර සාන්ද්‍රණයකින් බයිකාබනේට් අයන හා කාබනේට් අයන පැවතීම తాවකාලික කඨිනත්වය. මේ తాවකාලික කඨිනත්වය සඳහන් කරන්නේ ජලය නටවල ඉවත් කරන්න පුළුවන්. මං කිය රත් කරපුවම මේ බොන්න පුළුවන් කියලා අවුලක් නැතුව කිවුල් රහක් එන්නේ නැහැ. ඒ తాවකාලික කඨිනත්වය. මෙහිදී ජලය නැටීමේදී අදාළ ලෝහ කැටයන ඒවායේ කාබනේට විදිහට ආක්ෂේප වෙනවා. මේ රත් කරද්දී ඒවායේ කාබනේට විදිහට ආක්ෂේප වෙනවා. permanent hardness ස්ථිර කඨිනත්වය. ස්ථිර කඨිනත්වය ලෙස හැඳින්වෙන්නේ අදාළ බහුසංයුජ ලෝහ කැටයන මුළු සාන්ද්‍රණයට වඩා ඉතා අඩුවෙන් කාබනේට හෝ බයිකාබනේට අයන පැවතීමයි. මෙහිදී කාබනේට හා බයිකාබනේට්ල අයනවල සමතුලිත සාන්ද්‍රණයට වඩා වැඩිපුර පවතින ලෝහ අයන රත් කිරීම මගින් අවක්ෂේප කළ නොහැකි නිසා එය ස්ථිර කඨිනත්වය ලෙස නම් කරයි. මේ කඨිනත්වය ඉවත් කිරීම බැහැරින් ජල ද්‍රාවිත කාබනේට සංයෝග එක් කිරීමෙන් සිදු කළ හැක. සෝඩියම් කාබනේට් අය ගහලා ඒවා එහෙම කරන්න පුළුවන්. ඊට පස්සේ ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම chemical oxygen demand. ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම කියන්නේ ජලයේ ද්‍රවිත ඔක්සිකරණය කළ හැකි ද්‍රව්‍ය ඔක්සිකරණය කිරීම සඳහා අවශ්‍ය වන ඔක්සිජන් ප්‍රමාණයයි. ජලයේ දිය වෙලා තියෙන ඔක්සිකරණය කරන්න පුළුවන් ඒවා තියෙන්නේ. ජලයේ දිය වෙච්ච ඒවා ඔක්සිකරණය කරන්න ඕනේ. ඔක්සිජන් ප්‍රමාණය තමයි ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම කියන්නේ. ඒක මේ COD කියලා කෙටියෙන් හඳුන්වනවා. chemical oxygen demand කියන එක COD කියලා කෙටියෙන් හඳුන්වනවා. COD. ජලයේ බහුලවම පවතින ඔක්සිකරණය කළ හැකි සංයෝග වනුයේ විවිධ කාබනික සංයෝගයි. මේවා විවිධ ඔක්සිකරණ අවස්ථාවල පවතින අතර අවසානයේ කාබන් ඩයොක්සයිඩ් හෝ කාබනේට බවට ඔක්සිකරණය කළ හැකිය. මේ අම්ල ඇමයිනෝ අම්ල ග්ලූකෝස් ෆ්රුක්ටෝස් වැනි සීනි වර්ග පිෂ්ඨයේ ප්‍රෝටීන මේ ගණයට අයත් වෙනවා. එසේම අකාබනික සංයෝග වන ෆෙරස් අයන Mn2+ අයන වැනි අයනද ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුමට දායක වෙයි. ජලයේ රසායනික ඔක්සිජන් ඉල්ලුම නිර්ණය කිරීම අනුමාපනයක් මගින් සිදු කරයි. ප්‍රබල ඔක්සිකාරකයක් වන ආම්ලික පොටෑසියම් ඩයික්‍රොමේට් ද්‍රාවණය දන්නා ප්‍රමාණයක් සමග ආසවනය කර ඉතුරුවන ඩයික්‍රොමේට් අයන සම්මත Fe2+ අයන ද්‍රාවණයක් මගින් අනුමාපනය සිදු කර ජලයේ COD අගය නිර්ණය කරයි. ජලයේ COD මට්ටම බොහෝ විට මන්වේ කර්මාන්තවයින් පිට කරන අපජලයය. ඒ COD අධිකව ඇති අපජලය ජලාශවලට එක් වූ විට එම ජලාශ දූෂණයට ලක්වන බැවිනි. මොකෝ COD අධිකයි කියන්නේ ජලය ගොඩක් දේවල් මික්ස් වෙලා තියෙන්නේ. එතකොට COD අගේ වැඩි කියන්නේ ඒ දේවල් ඔක්සිකරණය වෙන්න ඔක්සිජන් ගොඩක් ඕනේ. COD වැඩි කියන්නේ
මොන හරි ජලයේ සාම්පල් එක ඒවයි ගොඩක් දේවල් දිය වෙලා තිනවා. ඒ කියන්නේ ජලයේ ගොඩක් දේවල් දිය වෙලා තිනවා. ඒවා ඔක්සිකරණය වෙන්න ගොඩක් ඔක්සිජන් ඕනේ. ඒ කියන්නේ ඒවා ගොඩක් දූෂිතයි. ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරිය දක්වා ඇති පරිදි විවිධ ස්ථාන වලට බැහැර කරන අප ජලයේ තිබිය යුතු උපරිම COD මට්ටම් පහත වගුවේ දක්වනවා. එතකොට මේ COD ගේ හොයන්න මේ අපි පාවිච්චි කරනවා කිව්වේ ඩයික්‍රෝමේට්. එතකොට රියැක්ෂන් එකට මේ ඩයික්‍රෝමේට් වෙන්නේ හොයන්නේ රියැක්ෂන් එකට සිල්වර් සල්ෆේට් උත්ප්‍රේරකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක මේකේ මෙන්ෂන් කරලා තිබෙනවා. සිල්වර් සල්ෆේට් තමයි උත්ප්‍රේරකයක් විදිහට පාවිච්චි කරන්නේ. ඊට අමතරව